සුබ දවසක් නංගිලා මල්ලිලා ඔක්කොටම එකතු වෙලා ඉන්න. අදත් අපි කොමර්ස් කුරා channel එක ඔස්සේ තව IT පාඩමකින් ඇවිල්ලා තියෙනවා. O level IT information technology පාඩම් list එකේ තවත් පාඩමක්. මේ පාඩම අපි කතා කරන්නේ නැත්නම් බොහොම lazy පාඩමක්. මම හිතන්නේ මේ වීඩියෝ එකත් අපිට ලොකු වෙලාවක් කරන් යන්න අවශ්‍යතාවයක් තියෙයි කියලා. විනාඩි 15කින් 20කින් වගේ ඉවර කරගන්න පුළුවන් මේ ගොඩක් වෙලාවට. මෙහෙයුම් පද්ධති කියන්නේ system softwares ගැන වෙනම දීලා තියෙන පස්වෙනි පාඩම IT පොතේ. අපි notes එකම යනවා ඔයගොල්ලන්ට මම refer කරන්නේ මගේ phone එකේ display එක. ඒ වගේම ඔයගොල්ලන්ට video එක යද්දී වෙනම screen prints මම edit එකේදී හදලා දෙන්නම්. ඒක check කරගෙන ඔයගොල්ලන්ට වැඩේ කරන් යන්න පුළුවන්. එහෙනම් පොඩි පොතක් හරි note එකක් හරි අතේ තියාගෙන වැඩේ පටන් ගමු. අත්‍තරම හරිම ලේසි දෙයක් තියෙන මෙහෙම පද්ධතිය. මෙහෙම පද්ධතියක් කියන්නේ මොකක්ද කියනකට එන්න කලින් මුලින්ම අපි කතා කරමු කම්පියුටරේ තියෙන කොටස් තුනක් ප්‍රධානම කොටස් තුනක් අපි දැනගන්න ඕන. එකක් තමයි hardware, අනිත් එක software, අනිත් එක firmware. ඉතින් මෙතනදී අපි hardware කියන එකට අදාළ වෙන්නේ කම්පියුටරේ අපිට අල්ලන්න පුළුවන් physically තියෙන components. ඒ කියන්නේ keyboard එක, mouse එක, monitor එක, කම්පියුටරේ හැමදේම physically තියෙන හැමදේම hardware එකක් විදිහට තමයි අපිට අදාළ වෙන්නේ. hardware අපිට තව බෙදන්න පුළුවන් input devices, output devices එහෙමත් කියලා. ඒ කියන්නේ දැන් keyboard එකක්, mouse එකක් නම් input device එකක්. ඒකෙන් තමයි අපි කම්පියුටරේ details දාන්නේ. ඊට පස්සේ output device එකක් කියන්නේ monitor එකෙන් අපි ඒ කම්පියුටරේ තියෙන results එකක් monitor එක හරහා බලනවා. ඒතකොට monitor එකේ output device එකක්, printer එක output device එකක්, headset එක output device එකක්. ඉතින් ඒ වගේ සිස්ටම් software ගැන කතා කරද්දී සිස්ටම් software ඇත්තටම ඇඩ් වෙන්නේ මේ softwares කියන කැටගරි එකට. ඒ කියන්නේ මෘදුකාංගයක්. ඔව් software මෙහෙම පද්ධතිය කියන්නේ එක්තරා විදිහක මෘදුකාංගයක්. ඒතකොට firmware ගැන ඔයගොල්ලන්ට මම චුට්ටක් කියන්නම්. firmware කියන්නේ සිස්ටම් එකේ මේක software වගේම තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ firmwares අපිට වෙනස් කරන්න බෑ. custom ඒ කියන්නේ ඒක manufacturing ඒ board එක හරි අපි පාවිච්චි කරන computers unit එකත් එක්ක එන ඒකටම හදලා තියෙන softwares තමයි. ඒ කියන්නේ දැන් machine එක on කරද්දි machine එක boot වෙන විදිහ, ඒ කියන්නේ Windows load කරන විදිහ, අපි machine එක display එකට ගන්න විදිහ, BIOS settings ඒව ඔක්කොම firmwares. ඒක softwares වලට තමයි මෙහෙම පද්ධතියත් ඇඩ් වෙන්නේ. මොකද අනිත් හැම software එකක්ම වගේ මෙහෙම පද්ධතියත් අපි කම්පියුටර් එක ගත්තට පස්සේ නංගි මල්ලි කම්පියුටරේට වෙනම ඇඩ් කරන්න ඕනේ. කම්පියුටරෙත් එක්කම ගොඩක් දැන් ඔයගොල්ලෝ කියන්නේ ලොකු තැනකින් කම්පියුටර් එකක් ගත්තොත් ඔයගොල්ලන්ට සිස්ටම් software එකත් එක්ක හම්බෙන්නේ. මොකද ඒක නැතුව ඔයගොල්ලන්ට වැඩ කරන්න බෑ. එහෙම නැති වුණත් ඔයගොල්ලන්ට සිස්ටම් software එකක් දාගන්න පුළුවන්. පළවෙනි එක. මොකද්ද මේ සිස්ටම් software එකක් කියන්නේ? සිස්ටම් software එකක් කියන්නේ දැන් කම්පියුටරේට ඔයා ඉංග්‍රීසි ටයිප් කරලා කිව්වට කම්පියුටරේට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් කම්පියුටරේට ඒක තේරෙන්න ඔයා දෙන ඉන්පුට් එක ඒක කම්පියුටරේට දැනෙන විදිහට කන්වර්ට් කරලා. ඒ කියන්නේ කම්පියුටරේට තේරෙන අතරම 1.0යි විතරයි. ඒ කියන්නේ turn on turn off ඒ දෙක විතරයි කම්පියුටරේට අතරම තේරෙන්නේ. ඉතින් ඒ සංඥාපත වලට කන්වර්ට් කරගෙන ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පහසු විදිහට. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් කම්පියුටර් එකක් අරගත්තාම ඔයගොල්ලන්ට ඉස්සර ඕන නංගිල මල්ල දන්නවද දන්නේ ඉස්සර සිස්ටම් එකක් තිබ්බ DOS කියලා. ඒ කියන්නේ Microsoft Windows XP, Windows 98 එන්න කලින් DOS කියලා තිබ්බා. දැන් වුණත් ඔයගොල්ලන්ට check කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ Windows එකට ගිහිල්ලා command prompt කියලා තියෙනවා application එකක්. ඒකට ගියාම තියෙන ඇති පේනවා කළු පාට කොටුවක් විතරයි මේක. කළු පාට කොටුවේ ඔයගොල්ලන්ට ඕන දේ ටයිප් කරපුවාම එතනින් තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. දැන් ඒ වගේ අමාරු user interface එකකින් අයින් කරලා අපිට ලස්සනට වැඩ කරන්න පුළුවන් විදිහට දැන් ඔය ලස්සන අපේ තියෙන Windows 7, Windows 10, Windows දැන් 11 උත් තියෙනවා. ඉතින් ඒ වගේ interface එකක් අරන් දීලා අපිට වැඩ කරන්න පහසු කරන විදිහට සහ පරිගණකයේ කොටස්කරණය කරන එක තමයි මෙහෙයුම් පද්ධතියක තියෙන ලොකුම වැඩ ටික. ඉතින් මෙතන දීලා තියෙනවා ඔයගොල්ලන්ට description එකක්. පරිගණක දෘඩාංග, ස්ථිරාංග සහ මෘදුකාංග යන අංග වලින් සමන්විත වේ කියලා. ඊට පස්සේ වර කිව්වා වගේම උදාහරණ කීපයක් දීලා තිනවා. hardwares වලට mouse එක, keyboard එක, firmware වලට ROM එක, boot system එකේ BIOS details ඒවා දීලා තියෙනවා. හරි. මෙතන පොඩි note එකක් දීලා තියෙන අතරම ඔයගොල්ලන්ට කම්පියුටර් එක කොහොමද කම්පියුටර් එකක් on වෙද්දී process එක වෙන්නේ කියලා. මුලින්ම අපි දැන් button එකෙන් on කරපුවාම ඒ button එකෙන් පොඩි voltage එකකින් signal එකක් දෙනවා CPU එකට machine එක on කරා කියලා. ඊට පස්සේ තමයි අපි පාවිච්චි කරන කම්පියුටර් එකේ motherboard එකේ තියෙනවා BIOS කියලා වෙනම function එකක්. ඒ BIOS කියන function එකෙන් තමයි නංගි මල්ලි කම්පියුටරේ ඒ කියන්නේ
බේසික්ස් ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ බෝඩ් එක ඇතුලේ අපි ඇඩ් කරලා තියෙන සමහර ඩීටේල්ස්, ඒ කියන්නේ මැෂින් එක ඔන් කරපුවාම Windows load කරන්න, hard එක load කරන්න, ඒ වගේ අර බේසික්ස් ෆන්ක්ෂන්ස් ක්‍රියාත්මක වෙන්නේ මේ BIOS කියන සිස්ටම් එක හරහා. ඉතින් එතනට නෝට් එකක් දීලා ඊට පස්සේ CMOS කියන්නේ අතරම මේක බැටරියක්, පොඩි රවුමක් වගේ ඕගොල්ලන්ගේ මදර්බෝඩ් වල තියෙන පොඩි බැටරියක් මේක ගලවන්නත් පුළුවන්. CMOS බැටරිය හරහා ඊට පස්සේ ඒ කියන්නේ ඕගොල්ලන් කම්පියුටර් ROM එකට ඒ ඩීටේල්ස් දීලා ROM එකෙන් චෙක් කරනවා මැෂින් එක ඔන් වෙන්න ඕන කම්පොනන්ට්ස් ඔක්කොම මැෂින් එකේ තියෙනවද කියලා. එහෙම නැත්නම් තමයි ROM එකෙන් සමහර වෙලාවට ටීක් ගාලා සද්දයක් ඇහෙනවා. ඒක ඩිපෙන්ඩින් මැෂින් එකේ මොකක් ඉෂුව එකක් තියෙනවා නම් ඊට පස්සේ ඒ ඩීටේල්ස් ටික RAM එකට දීලා RAM එක හරහා තමයි අපිට Windows load කරන්නේ. අපිට ඒ කියන්නේ මැෂින් ඔන් කරපු ගමන් ඔයගොල්ලන්ට පේනවා ඇති Windows Microsoft Windows loading කියලා ස්ක්‍රීන් එකක් එනවා. එතනට තමයි process එක වෙන්නේ. ඊට පස්සේ මුද්‍රකාංග වර්ග ගැනත් අපිට මෙතන දීලා තියෙනවා පොඩි දෙයක්. ඒ කියන්නේ මුද්‍රකාංග කොටස් දෙකයි. එකක් system software, අනිත් එක application software. system softwares කියන නංගි මල්ලි අපි කම්පියුටරේ වැඩ කරන්න අපිට අවශ්‍ය වෙන softwares. ඒ කියන්නේ ඔයා කම්පියුටර් එක වැඩක් කරනවා නම් ඔයාට Windows හරි මොකක් හරි වගේ system software එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ආයේ සමහර softwares තියෙනවා. ඒ කියන්නේ අපිට ඒවා අනිවාර්යම නෑ වුණත් ඒවත් අවශ්‍ය කරන කම්පියුටර් එක වැඩ කරද්දී හරියට උදාහරණයක් විදිහට වෛරස් ගාඩ් එකක් ගන්න පුළුවන්. වෛරස් ගාඩ් එක කියන්නේ ඒ වගේ software එකක්. ඔයාලා වෛරස් ගාඩ් එක නැතුවත් වැඩ කරන්න පුළුවන්. ඒනොට වෛරස් ගාඩ් එකක් තියෙනවා නම් හොඳයි. ඒ වගේ ඒ කියන්නේ language convert කරන translate කරන softwares තියෙනවා. ඒ වගේ softwares තමයි මේවා system softwares වෙන්නේ. එතකොට යෙදුම් මුල්කාංග. එහෙමත් නැත්නම් application softwares කියන්නේ යම් කිසි කාර්යයක් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මුදුකාංග කොටාශයකට. ඒ කියන්නේ දැන් මෙතන නම් උදාහරණයකට දීලා තියෙන ඔයගොල්ලන්ට වචන සකසන්න Word, ඊට පස්සේ පැතුරුම්පත් සකසන්න Excel, අර ඒ වගේ එක්සැම්පල් එක දීලා තියෙන්නේ. එහෙම බලුවොත් එහෙම කියන්න බෑ. මොකද දැන් කම්පියුටර් එකක් ඔයගොල්ලෝ ගත්තොත් කම්පියුටර් එක නංගි මල්ලි icons තියෙනවා. ඒ icon එකට ගිහිල්ලා බලපුවාම ඒක අගට .exe කියන්නේ extension කියන එක. ඒක දීලා හදලා එවන ඕනම එකක් අපිට යෙදුම් මුදුකාංගයක් එහෙම නැත්නම් ඇප්ලිකේෂන් software එකක් විදිහට ගන්න පුළුවන්. මොකද ඇප්ලිකේෂන් software එකක් කියන්නේ එක අරමුණක්, ඒ කියන්නේ මොකක් හරි විශේෂ කාර්යයක් සඳහා ඒ කාර්ය වෙනුවෙන්ම නිපදවලා තියෙන software එකක්. උදාහරණයක් විදිහට අද ලෝකේ ලොකුම කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස්, ඒ කියන්නේ ඇප්ලිකේෂන් softwares ලියවෙන්නේ අතරම කම්පියුටර් ගේම්ස් අපි කතා කරොත්. ඊට පස්සේ ගොඩක් අය යූස් කරන Premiere, Adobe Premiere, එහෙම නැත්නම් After Effects, ඒ වගේ ලොකු softwares උත් තියෙනවා. ඒත් ගොඩක්ම අද මේක වෙන්නේ කම්පියුටර් ගේම්ස් තමයි ඇප්ලිකේෂන් softwares කියලා කියන්නේ. මොකද ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය කම්පොනන්ට් ටික දාගෙන ඒක ඉන්ස්ටෝල් කරාම ගේම් එක ප්ලේ කරන එක. ඒ වගේ දෙයක්. ආපහු අපිට දීලා තියෙනවා පද්ධති මුදුකාංග වල කොටස් තුන. එකක් මෙහෙම පද්ධතිය. ඊට පස්සේ ඒකත් එක්කම අපිට දීලා තියෙනවා utility softwares. මම ඔයාලට කිව්වා වගේ අර virus guard, ඒ වගේ programs, පාර්ටිෂන් කරගන්න ඒ වගේ programs. භාෂා පරිවර්තක. ඒ කියන්නේ භාෂා පරිවර්තන කියන මම අර කලින් ඔයාලට කිව්වා වගේ කම්පියුටරේට තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝ කියන මොකක්ද කියලා ඉංග්‍රීසි හරි මොන හරි ඔයගොල්ලෝ ටයිප් කරන දේ. ඉතින් ඒක 1ට සහ 0ට මේ මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරලා දෙන එකත් මෙන්න මේ software මේ අපිට දීලා තියෙන Windows ඒ කියන්නේ පද්ධති මෘදුකාංගයක ලක්ෂණයක්. මෘදුකාංග ගැන මම දැන් ඔයගොල්ලෝ කතා කරා. ඒ කියන්නේ යම් කාර්යයක් වෙනුවෙන් විශේෂ නිර්මාණය කරලා තියෙන මෘදුකාංගයක් අපිට මොකක් හරි වැඩක් පාසුවෙන් කරගන්න. හරි. මෙතන දීලා තියෙනවා දැන් ආපහු නෝට් එකක් මෙහෙම පද්ධතියක අවශ්‍යතාවය මොකක්ද? ඇයි අපිට මෙහෙම පද්ධතියක් අවශ්‍ය වෙන්නේ කියලා මම ඔයාලට කිව්වා වගේ. පළවෙනිම දේ තමයි මෙහෙම පද්ධතියක නැතුව අපිට කම්පියුටර් එක වැඩ කරන්න බෑ. එහෙම වැඩ කරනවා නම් ඔයාලට මැෂින් ලැන්ග්වේජ් එක ඔයාලට සිංහල වගේ පුළුවන් වෙන්න ඕන, හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඒක ගොඩක් අමාරු දෙයක් නම් මල්ලි. ඒක පළවෙනි එක. අනිත් එක කම්පියුටර් එකක් පාර්ටිෂන් කරන්නේ සිස්ටම් software එකකින්. පාර්ටිෂන් කරනවා කියන්නේ හાર્ඩ් එක කොටස් වලට බෙදලා අපි යම් වැඩක් කරද්දී ඒ අදාළ කොටසේ අපිට ඉන්ස්ටෝල් කරලා තියෙන අදාළ ඇප්ලිකේෂන් එකක් ඒක ඉස්සරහට අරගෙන ඒක වැඩ කරන්න පහසුව සලකලා දෙන එක තමයි මේක කියන්නේ. අනිත් එක මෙහෙම පද්ධතියක තවත් දෙයක් තියෙනවා. මෙහෙම පද්ධතියෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ අපි ඉන්පුට් එකකට අවුට්පුට් එකකට යොදා ගන්න හાર્ඩ්වෙයාර්ස් මොන විදිහට සිස්ටම් එක පාවිච්චි කරනවද කියලා. ඒ ඔක්කොම කන්ට්‍රෝලර්ස් මෙහෙම පද්ධතිය හරහා වෙන්නේ. ප්‍රැක්ටිකලි කිව්වොත් මෙහෙම පද්ධතියක් කියන්නේ ඔයාට හිතන්න මිනිස්සෙක් software හා hardwares වල හොඳම උදාහරණයක් මම දෙන්නම්. දැන් හිතන්න මිනිස්සෙක් ගත්තොත් අපි ඒ මිනිස්සයාගේ
අපිට ආත්මය ඒ කියන්නේ ඒ මනුස්සයාගේ මේ කතා කරන හිතන පතන විදිහ ඒ දේවල් කවදාවත් අල්ලන්න කරන්න බෑ. ඒත් ඒ දේවල් තියෙනවානේ. මේකත් software එකක් කියන්නේ ඒ වගේ දෙයක් තමයි. hardware එකක් කියන්නේ දැන් අපේ අත් කකුල් එව්ව අපිට ඒ කියන්නේ physically තියෙන දේවල්. ඒවට තමයි hardwares කියන්නේ. ඉතින් ඒ වුණාට අපේ අර ආත්මය නැතුව ඒ අත් කකුල් වලින් වැඩක් නෑ වගේම අර softwares නැතුව hardwares වලින් ඇත්තටම වැඩක් නෑ. මොකද ඕගොල්ලෝ කොච්චර ලොකු ගාණක් දීලා සල්ලි දීලා විජේ කාඩ් එකක් ගේන්න පුළුවන්. ඒත් ඔයාට ඒ සිස්ටම් එකේ drivers ඒ softwares හරියට දාන්න නැතුව ඒකෙන් වැඩක් ගන්න බෑ. ඒ වගේ තමයි. ඊට පස්සේ මෙතන පොඩි image එකක් දීලා තියෙනවා පරිශීලකයා ඊට පස්සේ පරිශීලකයාගෙන් යෙදු මුදුගාංගයක් හරහා මෙහෙම පද්ධතියට අනිකුත් පද්ධති මුදුගාංග වලින් ඊට පස්සේ දුරාංග වලට එතනින් රිටර්න් එකක් දෙන පොඩි ඉමේජ් එකක් හදලා තියෙනවා. මම අර කියපු දේම තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා examples කියන්නේ මෙහෙම පද්ධති වල examples. මෙතන තමයි පොඩ්ඩක් අතරම අපිට කතා කරන්න දෙයක් තියෙන්නේ මේ පාඩමේ. ලොකුවට කතා කරන්න දෙයක් නෑ අතරම මේ සම්බන්ධයෙන්. මෙහෙමයි නංගිමලි ප්‍රධාන වශයෙන් අපිට බැලුවොත් දැනට ලෝකේ තියෙන මෙහෙම පද්ධති අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් කම්පියුටර් සම්බන්ධයෙන් මම කියන්නේ එකක් තමයි Windows මෙහෙම පද්ධතිය. ඒක තමයි දැනට තියෙන ප්‍රබලම ලෝකේ ලොකුම software හදන කම්පැනි එක. සිස්ටම් software හදන කම්පැනි එක. ඔයගොල්ලෝ අනිවාර්යෙන් අහලා තියෙන මේක අයිතිකාරය තමයි බිල් ගේට්ස් කියන්නේ ලෝකේ දෙවණියට දැනට ලොකුම ධනවත්ම පුද්ගලයා. ඉතින් එතනින් කරන්නේ Windows තමයි දැනට අපිට පාවිච්චි ගන්න පුළුවන් විදිහට ලේසියටම සහ පහසුවටම වගේම ලොකු ගාණක් වියදම් වෙන්නේ නැතුව අපිට ඒ කියන්නේ දැන් මෙහෙම ඔයගොල්ලෝ කඩේකට ගිහිල්ලා ඔයගොල්ලන්ට Windows වලින් copy CD එකක් අරගන්න පුළුවන්. ඒනකට ඇත්තටම බලුවොත් ඒක වැරදි එක කරන වැඩේ. ඔයගොල්ලෝ හරි original version එකක් අරගන්නවා නම් ඔයගොල්ලෝ පොඩි ගාණක් ගෙවන්න ඕනේ. ඒත් අනිත් ඒ කම්පැනිස් එක අපි කම්පෙයාර් කරලා බලද්දී Windows වලට ඒ ගෙවන්න තියෙන ගාණ ඇත්තටම පාඩු නෑ. මොකද අපි ගන්න සර්විස් එකට අනිත් එක Windows කියන්නේ මාර reliable system software එකක්. මෙච්චර කාලයක් අවුරුදු දැන් මම Windows softwares පාවිච්චි කරලා තිනවා 2000 වගේ 2001 වගේ වර්ෂයේ ඉඳලා. ඒතකොට මම පාවිච්චි කරන ගාඩි තිබ්බේ Windows 98 කියලා version එකක්. ඊට පස්සේ තිබ්බ Windows 2000 කියලා එකක්. ඊට පස්සේ Windows NT. ඊට පස්සේ Windows ඔයගොල්ලෝ හැමෝම දන්න Windows XP කියලා ආවා. Windows XP තමයි ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ. ලංකාවේ ප්‍රසිද්ධ වුණා සෑහෙනට. Windows XP තමයි ගොඩක්ම කාලයක් Windows system එකේ තිබ්බේ පාවිච්චි කරේ. Windows XP වලට පස්සේ ආවා Windows Vista. ඊට පස්සේ Windows 7 කියලා ආවා. ඊට පස්සේ Windows 8.1 කියලා version එකක් ආවා mobile devices වලට. ඊට පස්සේ Windows 8 ආවා. Windows 10 දැනට අපි ගොඩක් අය පාවිච්චි කරන Windows 7. ඒ වගේම මේ දැන් මාස කීපයකට කලින් Windows 11 රිලීස් වුණා. ඉතින් ඒක තමයි Windows කියන. ඊට පස්සේ Windows වල ප්‍රධානම තරඟකාරයා තමයි ඔයගොල්ලෝ දන්නවත් ඇති අනිවාර්යෙන් Apple කම්පැනි එකෙන් තමයි හදන්නේ මේ Mac system එක. මේකට කියන්නේ Macintosh computers, Apple computers කියලා කියන්නේ ඇත්තටම ලංකාවේ හරි අඩුයි දකින්න ලැබෙනවා. iPad එකක් දැක්කත් හරියට desktop Macintosh computer එකක්. මොකද ඒකේ ගාණත් එක්ක නම් ඉමල්ලි ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිකල් මදි ලංකාව වගේ රටකට තාම. මොකද Apple softwares වල ඒකට දාන්න පුළුවන් softwares සීමිත ප්‍රමාණයක් තියෙනවා. අනිත් එක දැන් ගොඩක් companies Windows දැන් හිතන්නකො මෙහෙම පද්ධතියක් හැදුවත් මෙහෙම පද්ධතියට අවශ්‍ය වෙන යෙදුම් applications ඒ කියන්නේ application softwares ඒව create කරන වෙන company. ඉතින් මේ application software එකක් හදද්දී ඒගොල්ලෝ target කරන්න ඕනේ මොන system එකටද ඒගොල්ලෝ මේ application software එක ලියන්නේ කියලා. ඉතින් application software එකක් ලියන්නේ වැඩිම කට්ටියක් පාවිච්චි කරන එක. හිතන්න ඔයා මොකක් හරි computer game එකක් හදනවා කියලා. ඒ game එක හැමෝටම පාවිච්චි කරන්න බෑ. ඉතින් බැරි නම් ඒක ඇත්තටම ලියලා තේරුමක් නැහැනේ. ඉතින් ඒ වගේ තමයි. මොකද වැඩිම කට්ටියක් පාවිච්චි කරන Windows හින්දා ගොඩක් අය softwares ලියන්නේ Windows වලට. Apple වලටත් පාවිච්චි කරන softwares තියෙනවා. ඒනට අර සාපේක්ෂව සෑහෙන අඩුයි. අනිත් එක Apple වල security එක හැබැයි ගොඩක් high. මොකද Apple systems crack කරන්න ගොඩක් අමාරුයි. ඒගොල්ලෝගේ security reasons තියෙන හින්දා ඒක හින්දා ගොඩක් වෙලාවට companies වලට සහ online ගණදෙනු කරන companies වලට සහ security related ඒ කියන්නේ සමහර හමුදා companies වලට ඒ වගේ හමුදා ඩිපාර්ට්මන්ට්ස් ඒගොල්ලෝ පාවිච්චි කරන පිටරටවල. මම කියන්නේ ලංකාවේ නෙමෙයි. අතන ලංකාවේ වගේ ආර්ථිකයක් නැහැ. ලංකාවේ දෙයකට අපිට මේ Apple computer use කරන තරම් පිටරටවල ඇමරිකාව වගේ රටවල ඒගොල්ලෝ use කරනවා. NASA එක වගේ companies ඇතුලේ ගොඩක් අත්‍තරම Apple computers තමයි use වෙන්නේ. මොකද මේ computers වලට third party application අඩු හින්දා මේ computers මාර speed
මේ කම්පියුටර්ස් මාර ස්පීඩ් වගේම එක වැඩක් මොකක් හරි දෙයක් කරද්දී අපිට Windows වලට කම්පෙයාර් කරද්දී හිතා ගන්න බැරි ස්පීඩ් එකක් මේ සිස්ටම් එකෙන් දෙනවා. ආයෙ තව එකක් තියෙනවා Ubuntu systems කියලා. Ubuntu Linux. මේක ඔයගොල්ලෝ අහලා ඇති. මේක ඇවිල්ලා ඇත්තටම ෆ්‍රී. ඒ කියන්නේ මේක ඉන්ටර්නෙට් එකෙන් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කීයක්වත් ගෙවන්න වෙන්නේ නැහැ. මේක ඇවිල්ලා ෆ්‍රී දෙන software එකක්. මේකත් Windows වගේම තමයි කම්පියුටර් එකේ සාමාන්‍ය functions ඔක්කොම ටික තියෙනවා. ඒ වුණාට අර Windows තරම් ලොකු commercially develop කරලා නැහැ. මොකද මේකෙන් සල්ලි ගොඩක් හොයන්න නැති හින්දා මේක free software එකක්. ඕන කෙලට ඩවුන්ලෝඩ් කරගෙන වැඩ කරන්න පුළුවන් විදිහට හදලා තියෙන software එකක් තමයි Ubuntu Linux කියන්නේ. ඉතින් මේකෙන් අපිට ලොකු ප්‍රොෆිට් එකක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැති හින්දා ලොකු ඇඩ්වාන්ස් ෆැසිලිටිස් නැහැ. උනාට බේසික් කම්පියුටර් එකක් යූස් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ආයෙ මෙතන දීලා තියෙනවා අපිට Android system එක ගැන. උනාට Android system එක ඇත්තටම අපිට ඇඩ් කරන්න බෑ මෙහෙම පද්ධතියක් කියලා. මොකද එහෙම බැලුවොත් අපිට ගොඩක් සිස්ටම් ඇඩ් කරන්න නෑ. ඒ කියන්නේ iOS ඊට පස්සේ ආපහු දැන් Huawei phones වලට වෙන සිස්ටම් එකක් කියන්නේ. මොකද mobile devices වල මෙහෙම පද්ධතියක් කියලා දුන්නට මම හිතන්නේ මේක මෙතනට ඇඩ් කරලා තියෙන්නේ. දැන් ඔය ගොඩක් කෙනා tab note අර ලොකු tab වගේ phones වල මේ Android තියෙන හින්දා වෙන්නේ නැති. ඒත් මේකෙත් ලොකු දෙයක් නෑ. ඔයගොල්ලෝ තින් ෆෝන් සම්බන්ධයෙන් ගොඩක් විස්තර දන්නවානේ. මේක නිකන් අපි Android පාවිච්චි කරන සිස්ටම් එකේ මේකක් තමයි දීලා තියෙන්නේ. මෙතන තව හන්තාන Linux ගැන දීලා තියෙනවා. මේක ඇත්තටම කැම්පස් එක ලංකාවේ හදපු ඒ කියන්නේ Linux සිස්ටම් එක මම ඔයගොල්ලන්ට කිව්වනේ මේ Ubuntu ෆ්‍රී දෙන සිස්ටම් එකක් අරගෙන ඒගොල්ලෝ ඒක මොඩිෆයි කරලා සිංහල භාෂාවෙන් හදලා තියෙනවා හන්තාන Linux කියලා. මම දෙසරයක් විතර මම යූස් කරලා තියෙනවා. එහෙම ලොකු වැරද්දක් කියන්න බෑ වුණාට ඉතින් පෞද්ගලිකව මට ඒ කියන්නේ ඉංග්‍රීසි සිස්ටම් එකක් එක්ක වැඩ කරන එක ලේසි. මොකද අපි කොච්චර softwares කිව්වත් ඒ වචනේ සිංහල වලට කන්වර්ට් කරගත්තාම සමහරලාට ඒක තේරුම් ගන්න පොඩි අමාරුතාවයක් ලක් වෙනවා. ඒ කියන්නේ සමහර වචන දැන් අපි කිව්වොත් මෙතන කතා කරොත් ඇත්තටම කවුරු හරි එකපාරට පාර මැද නවත්තලා මෙහෙම පද්ධතිය කියන්නේ මොකද්ද කියලා හැවුවොත් මා වුණත් එකපාර හිරෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය නිකන් කවුරු හරි හැවුව සිස්ටම් software එකක් ගැන කියන්න කියලා ඒක ටක් ගාලා ඔලුවට වෙනවා. මොකද ඒක තමයි ගොඩක් අය කතා කරන්නේ සහ අපි දැන් online research කරද්දී හැමදේම ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඉතින් ඒ වචනත් එක්කම වෙලා තියෙන හින්දා. නැත්තම් ඇත්තටම මේකත් හොඳ වැඩක් මේ හන්තාල Linux කියන එක. ඊට පස්සේ මෙහෙම පද්ධති වර්ගීකරණය කියලා මේක දීලා තියෙනවා. මේක ඇත්තටම බොහොම පොඩි දෙයක් තියෙනවා. ඉතින් මම කියනවා ඔයගොල්ලෝ machine එකට log වෙද්දී ඔයගොල්ලන්ට user account එකක් හදා ගන්න ඕනේ. ඔයගොල්ලෝ කියන්නේ ඔයාගේම කම්පියුටර් නම් සමහර විට ඒක නිකම්ම log වෙන්න පුළුවන්. කිහිප දෙනෙක් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති අර මැෂින් එක on වෙච්ච ගමන් පොඩි පින්තූරයක් වගේ ඇවිල්ලා ඔයාගේ password එක ගහන්න කියලා කියනවා. ඉතින් ඒක තියෙන්නේ සමහර system softwares තියෙනවා එක්කෙනාට පාවිච්චි කරන්න පුළුවන්. සමහර ඒවා ඒ වගේ කිහිප දෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ආයේ සමහර ඒවා තියෙනවා මෙතන professional කියලා companies වලට හදන ඒවා. එතකොට ඒ වගේ ලොකු network එකකට පාවිච්චි කරන්න පුළුවන්. එතන ඇත්තනම් බොහොම පොඩි දෙයක් තියෙන්නේ. ආයෙත් මෙතන කියලා තියෙනවා මෙහෙම පද්ධතික සේවා. මම කලින් කිව්වා වගේම ක්‍රියාවලි කළමනාකරණය. ඒ කියන්නේ දැන් මැෂින් එක on කරපුවාම එතන ඉඳලා අපි මැෂින් එකේ කරන හැමදේම ක්‍රියාවලියම පාලනය වෙන්නේ මෙහෙම පද්ධතිය හරහා. මොකද අපි කියන දේ translate වෙලා මැෂින් එකට යන්නේ මේ පද්ධතිය හරහා. ඒ පද්ධතිය තියෙන හින්දා තමයි ඔයගොල්ලෝ වැඩ කරන්න දන්නේ. නැත්නම් කම්පියුටර් ඇතුලේ type කරලා ඒක වෙනස් කරගන්න තියෙන විදිය දන්නේ නැති හින්දා. ඊට පස්සේ තියෙනවා memory management. memory management කියන්නේ කම්පියුටරේ වැඩක් කරද්දී එක ඇප්ලිකේෂන් එකක් ගත්තම හැම ඇප්ලිකේෂන් එකක්ම රන් කරන්න නම් ඉමල්ලි අපි RAM එකෙන් කොටසක්. ඒ කියන්නේ ඔයාලා කම්පියුටර් ඇතුලේ මම කලින් පාඩම් වල කියලා දුන්නා වගේම RAM එක කියලා තියෙනවා chip එකක්. ඒකේ capacity එක අනුව තමයි ඔයගොල්ලෝ රන් කරන ඇප්ලිකේෂන් එකේ data load කරන්නේ. RAM එකෙන් තමයි data load කරන්නේ. ඉතින් හිතන්න ඔයාගේ කම්පියුටර් දැන් 2GB වගේ RAM එකක් තියෙනවා නම් ඔයා ඊට පස්සේ Microsoft Word වගේ ඇප්ලිකේෂන් එකක් open කරොත් ඔයාට 2GB එකෙන් ඕන නම් 248 වගේ MB ගානක් ඒ ඇප්ලිකේෂන් එකට ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මේ process එක ඒක management manage කරලා දෙන්නේ ඒක හරියට අපේ system software එකෙන්. ඊට පස්සේ උපාංග කළමනාකරණය. ඒ කියන්නේ devices මම ඔයාලට කිව්වා වගේ දැන් machine එකට video card එකක් ගහුවොත් ඔයගොල්ලෝ ඊට පස්සේ ඒකට drivers දාලා ඒක update කරලා හදා ගන්න විදිහ keyboard ඔක්කොම function වෙන්නේ මෙතන තියෙන system software එකේ. file management කියන්නේ අලුතෙන් folders හදලා ඔයගොල්ලන්ට file store කරන විදිහ hard එක separate ඒ කියන්නේ hard එක ඔයගොල්ලන්ගේ machine එකේ තියෙන hard එක කොටස් වශයෙන් කරගෙන ඊට පස්සේ ඒක ඇතුළට file එකක් save කරලා ඒ file එක ආපහු ගන්නත් ඒක modify කරන්නත් ඒක delete කරන්න ඒ වගේ හැම දෙයකටම manage කරන මේ උදව් වෙන දේ තමයි මේක කියන්නේ ගොනු කළමනාකරණය file management කියලා. security management කියලා කියන්නේ මේක අලුත් feature එකක් අලුත් Windows වල ඒ කියන්නේ Windows මම හිතන්නේ 7
7.7 එකෙන් පස්සේ වගේ තමයි මේ ෆීචර් එක ආයේ ගොඩක් වෙලාවට Windows වල ඉස්සරත් ෆයර්වෝල් එක තියෙනවා. ෆයර්වෝල් එක කියන්නේ පොඩි software එකක්. machine එකට virus ආපුවාම එතනින් පොඩ්ඩක් පොඩි note එකක් දෙනවා මේක අයින් කරන්න. يعني virus guard එකක් තරම් advance නෑ. ඒ වුණාට ෆයර්වෝල් එක කියන්නේ virus guard එකක් හා සමාන software එකක්. ඉතින් ඒ වගේ softwares manage කරන එකත් මෙතනින් ඒක කරනවා. පරිගණක ජාල කළමනාකරණය කියන්නේ networking නම් ඉලමල්ල. ඒ කියන්නේ company එකේ හැම computers 5ක් විතර අරගෙන එක machine එකකින් වැඩ කරන්න පුළුවන්. මොකද මේ machine එක හොඳ powerful machine එකක් නම් අනිත් එක ඒකෙන් වෙන වෙනම monitors keyboards වලට දෙන්න පුළුවන් නම් interface එකක්. ඉතින් මේ වගේ management වැඩ කරන්න පුළුවන්. අනිත් එක ඒක කියන්නේ computer එක තව computer එකට connect කරද්දී ඒ process එක වෙන්නේ මෙහෙම පද්ධතිය හරහාමයි. හරි. ඒකම මේ යට දීලා තියෙනවා මිත්‍රශීලී පරිශීලක අතර මුහුණතක් ලබා දෙන්නේ. අතරම මේක තමයි තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක අපි සිස්ටම් සොෆ්ට්වෙයාර් එක යූස් කරද්දී. මොකද මේකෙන් වෙන්නේ දැන් මේ මෙතන ෆොටෝ එකක් දීලා තියෙනවා මම ඒක ඔයගොල්ලන්ට දාන්නම් මේ වීඩියෝ එකේදී. මේ ෆොටෝ එකේ පෙන්වන විදිහට ඒ කියන්නේ මේ වගේ තමයි අතරම කම්පියුටර්ස් තිබ්බේ. ඔයගොල්ලෝ මොන හරි දෙයක් ටයිප් කරලා හරි අමාරුවෙන් ඒක වැඩක් කරන්න තත්ත්වයට ගන්න එක. ඊට පස්සේ තමයි ඒක අපි දන්න හැමෝම දන්න විදිහට Windows වල මේක කියන්නේ අලුතෙන් ආපු versions එක ඒක දැන් වෙනස් වෙලා තියෙනවා මේ අලුත් තියෙන විදිහට. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොච්චර ලොකු ඇඩ්වාන්ටේජ් එකක්ද ඒක ඕගොල්ලොන්ට ගොඩක් වෙලාවක් නාස්ති කරන්නේ නැතුව ලොකු කාලයක් නාස්ති කරන්නේ නැතුව මේ විදිහට මේ වැඩේ කරගන්න පුළුවන්. අනිත් එක මේක හරියම පහසුයි පාවිච්චි කරන එක. ඕන කෙනෙක්ට දවස් දෙකක් ඕන කෙනෙක් Windows වල load කරලා කම්පියුටර් එක use කරොත් එහෙම තුන්වෙනි දවසේ වැඩ කරද්දි කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අතරම එච්චරයි පාඩමේ තියෙන්නේ ඕගොල්ලන්ට. මෙතන තියෙනවා තව පොඩි නෝට් එකක් දීලා මෙහෙම පද්ධතිවල පවතින උපයෝගීතා වැඩසටහන් කියලා කියන්නේ ඒක තියෙන Windows system එකක තියෙන තව utility programs අතර මෙවුණා කියලා දෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ copy paste option එක, I hard drive එක partition කරන එක, ඊට පස්සේ delete කරන options, antivirus programs, screen saver problem. ඉතින් මේ වගේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මේ මෙතන partition කියලා කියන පංගු බෙදීම කියන්නේ hard එක ඔයගොල්ලෝ Windows දානකොට machine එකකට ඔයගොල්ලෝ hard එක කොටස් කීපයකට කඩා ගන්නවා. ඔයගොල්ලෝ දැකලා ඇති C hard එක, D hard එක එහෙම කියලා computer එක open කරපුවාම තියෙනවා. ඒකට තමයි කියන්නේ මේ partition කරනවා කියලා. නම් partition කරන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් මේව සාමාන්‍යයෙන් එහෙනම් සරල දේවල්. ඉතින් මේවා common sense කියලා දෙනවා. ඒක ඉතින් ඔයා ඕන දෙයක් කොටස් කරගන්න ඇයි? ඒ කියන්නේ ඔයාට එක කොටසක තියාගන්න නෙමෙයි. ඒක තව කොටස් කරගත්තට පස්සේ ඔයාට ඒක පාවිච්චි කරන්න ලේසි වෙනවා. අනිත් ඔයාට දත්ත ගබඩා කරන්න, හඳුනා ගන්න, ඒකත් එක්ක වැඩ කරන්න. මේක ඇවිල්ලා කබඩ් එකක් වගේ. කබඩ් එක ආරෙදි ඔක්කොම එක තැනක ඔබන්නේ නැහැ. පොඩි කැලි තියෙනවා ෂර්ට්ස් වෙනම තැනක, කලිසම් වෙනම තැනක. ඉතින් මේ වගේ සරල දෙයක් තියෙන ඇත්තට මේක මේ ලොකු නෝට් එකක් දීලා තියෙනවා. වඩි තහන්න බෑ ඒක දීලා තියෙන්නේ කියලා. ආයෙ දීලා තියෙනවා මෙතන ගොනු පද්ධති හඳුන්වා දීම කියන්නේ මේ folders applications ඒවා open කරන විදිහ තන දීලා තියෙන විදිහ. මේක මේ extension එක බලා ගන්න විදිහ ගැන මේකක් දීලා තියෙනවා. මම හිතන්නේ අයි මේක ඕගොල්ලන්ට practical වැදගත් වෙන්න කියලා. මොකද මේව ඇත්තටම මේ මෙතනින් මේ වගේ add on off on කරන්න ඕනේ නැහැ. මොකද මේ ඔක්කොම Windows default ගන්න settings. මේව අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ කොහොමද application එක click කරාම ඔයගොල්ලෝගේ ඒක අයිනෙන් ඔයගොල්ලෝගේ exe එක පෙන්නනවා. ඒකේ මොකද්ද extension එක කියලා. මෙතන දීලා තියෙනවා පොඩි example එකක්. exe කියන්නේ executable file එකක්. ඒ කියන්නේ මම කිව්වා application එකක්. docx කියන්නේ word file එකක් save කරපුවාම ඔයගොල්ලෝ word වැඩ කරලා file එක save කරාම ඒක word file එකක් විදිහට save වෙන්නේ. xlsx කියන්නේ excel file එක. pptx කියන්නේ powerpoint. ඉතින් මේ වගේ ඉස්සර ටිකක් තියෙනවා. ඊට පස්සේ මම මෙතන properties check කරන්න කොහොමද කියලා තියෙනවා. මේක හරියම lazy, ඊට වඩා lazy කම්පියුටර් එකක් තියනවා නම් ඉමාලි මම මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් දානවා. මෙන්න මේක ගන්න විදිය. ඔයගොල්ලෝ ඕන icon එකක් ගාවට ගිහිල්ලා ඔයගොල්ලෝගේ mouse එකේ තියෙනවා left right clear දෙකක්. වම දකුණු පැත්ත right එක click කරලා එතකොට එනවා menu එකක්. ඒක යටම තියෙනවා properties කියලා පොඩි ටැබ් එකක්. ඒක ක්ලික් කරාම මෙන්න මෙතනට තමයි එන්නේ. මේක මහ ලොකුට කියලා දෙන්න දෙයක් නෑ. සරල දෙයක් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඉංග්‍රීසි යාන්තම් දැනුම තේරෙනවා නම් ඒක චෙක් කරගන්න පුළුවන්. එතනින් බලා ගන්න පුළුවන් මේ ෆයිල් එක මොකද්ද? ඒ ෆයිල් එක සයිස් එක කොච්චරද? කවද්ද මේ ෆයිල් එක හදලා තියෙන්නේ? සරල ඩීටේල්ස් ටික. ඔව් මෙතන delete කරන්න කොහොමද කියලා දීලා තියෙනවා. ආය copy paste කරන්න කොහොමද, cut paste කරන්න කොහොමද, folder rename කරන්න කොහොමද. ඇත්තටම මෙහෙමයි. ඉතින් අපි දන්න දෙනවා ලංකාවේ ඒ කියන්නේ දුෂ්කර පළාත් වල ඉන්න අංගිමල්ලා ඉන්නවා මේ facilities හම්බ බෑ නැති. ඉතින් එයාලා වෙනුවෙන් තමයි මේ විදිහට මේක අකුරෙන් කියන්නේ වසනත් එක්ක දීලා තියෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් කියවලා තේරුම් ගන්න පුළුවන් දේවල් තියෙන්නේ මෙතන. මොකද ප්‍රශ්නේ තියෙන අංගිමල්ලි
කම්පියුටර් එක කොච්චර දෙයක් ඒ කියන්නේ කම්පියුටර් එක මම කොච්චර හොඳ ගුරුවරයෙක් වුණත් මම කවුරු වුණත් මට කියන්නේ කම්පියුටර් එක කියලා දෙන්න බෑ ඔයගොල්ලන්ට. මේ වගේ මට නෝට් එකක් ගැන සමරයිස් කරලා කියලා දෙන්න පුළුවන්. අනිත් සේරම දේවල් ඔයගොල්ලන්ට ඒක පාවිච්චි කරලාම තමයි දැනගන්න වෙන්නේ. මොකද ප්‍රායෝගිකව චෙක් කරන්න ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරන්න නැතුව ඇත්තටම IT කියන දේ නම් මම හිතන්නේ කරන්න පුළුවන් දෙයක් කියලා. මොකද මම අවුරුදු සාමාන්‍ය මට අවුරුදු 9 10 වගේ ඉඳලා තමයි මම කම්පියුටර් එකක් පාවිච්චි කරන්න ගත්තේ. ඉතින් ඒ දවස්වල ඉඳලම එහෙම ලොකුවට අපිට කවුරුත් කියලා දීලා නෙමෙයි අපි කරලා වැරදිලා කම්පියුටර් කැඩෙනවා ගේනවා ඔබලා බලනවා සමහර ඒවා ඊට පස්සේ වැඩ කරන්න නැතුව යනවා ඊට පස්සේ ආයෙ ගිහිල්ලා හදන් එනවා. ඉතින් ඒ වගේ පාවිච්චි කරලා ඔයා තුලින්ම ඉගෙන ගන්න. අනිත් මේ වගේ වීඩියෝස් බලලා ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද කරන්න ඕනේ මොකද්ද යන process එක සහ මේකයි මේකේ ෆෝමල් මීනින් එක කියලා ඒ වුණාට හරියට මේ දේ දැනගන්න ඒ කියන්නේ ඔයගොල්ලන්ට පීනන්න ඉගෙන ගන්න ඕන නම් වතුර උඩ ඉඳන් මම ඔයගොල්ලන්ට කොච්චර කියලා දුන්නත් වැඩක් නැහැ ඔයගොල්ලෝ එකපාරක් හරි වතුරට බහැලා try කරලා බලන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි මේක පාඩම ඉවරයි නම් මම මෙච්චරයි තියෙන පාඩමේ මෙතන සමහර සෙෂන් එකේ තියෙන තව මේ වෙලාව කතා කරපු හැමදේම කියන. ඉතින් අදට පාඩම ඔච්චරයි. ඔයගොල්ලන්ට මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් කමෙන්ට්ස් දාන්න අපි ඒවට රිප්ලයි කරන්න පුළුවන් හැම විදියටම ඒ වගේම අපි මේ දැන් අටෙම්ප් ඉස්සරහට කරගෙන යනවා Zoom හරහා IT ක්ලාස් එකක් පටන් ගන්න O level සහ A level JIT එකට. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි කියන ෆීඩ්බැක් එකක් දෙන්න ඕන නම් මේකේ කමෙන්ට්ස් වල දාගෙන යන්න. අපි මේ වැඩෙත් ගොඩක් වෙලාවට ළඟදී පටන් ගන්නවා. ඉතින් මොන හරි දෙයක් තියෙනවා නම් අවශ්‍යයක් නැහැ ඕන වෙලාවක කෝල් මේ ඔක දීලා තියෙන නම්බර්ස් වලට හරි නැත්නම් කොමර්ස් ගුරා ඔෆිෂියල් මේල් එකට හරි ඒ WhatsApp group එකට හරි මැසේජ් එකක් දාලා ඕන වෙලාවක විස්තරයක් අහන්න. ඒක ගැටලුවක් නෑ. අපි ඕන්ලයින් අපිට පුළුවන් උදව්වක් කරනවා. ඔයගොල්ලෝ වෙනුවෙන් මේ හැමදේම කරන්නේ. ඉතින් ඒ වගේම අපි තව දවසක අලුත් පාඩමකින් හම්බෙමු. එතකන් මේක බලාගෙන හොඳට ඔළුවට අයිඩියා එකක් දාගන්න. ඔබට සුබ දවසක්.